සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන කවි සිත අත්තරේ සොඳුරු කවිසිත සොයා යන සෞන්දර්ය චාරිකාවෙදී මෙවර අපට මුණ ගැසුණ සුන්දර කවිසිත අත්තරේ අහස පුරා ඇහෙන ඔබේ හඬ සියහඬ අන්තර්ජාලීය ගුවන් විදුලියේ ඔබේ ගිමන නිවන සංස්වරයේ සියහඬ ගුවන් විදුලියේ COVID-19 නම් වූ ව්‍යසනයේ සැරිසරන වකවානුවේ අපි සෑම සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් පිළිපදිමු. සංචරණ සීමාවන්ට අවනත වෙමු. COVID පළවා හරින්නට අපි කොටස්කරුවෝ වෙමු. සෞඛ්‍ය අංශයන්ට අවනත වෙමු. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් අපි අපේ රටමෙන්ම අපිද රැකෙන්නට වෙර දරමු. අපි හැකිතාක් නිවසේ රැඳී සිටිමු. එවන් වූ මොහොතක නිවසේ ඔබේ කාන්සිය මග හැර දෙසවන් පිනවන්නට ආසපුරා ඇහෙන හඬ සියහඬ අන්තර්ජාලීය ගුවන් විදුලි සන්නාමයේ සූදානම් නිරන්තරයෙන්ම. ඉතින් මේ අදත් නිහඬකම පිළිවින් මා ඔබ හා ගුවනින් එක්වන්නට බලාපොරොත්තු වන්නේ කලාවට කවියට සිය සෙනෙහසේ දෑදූ කරන සියහඬ ගෙනෙන කවිසිතක් අතර සෞන්දර්ය චාරිකාව සමගින් අද මා සමග කවිසිතක් අතර කතාබහට එකතු වන්නේ සුන්දර නිහතමානී කවිසිතටියක්. ඇය ගැන කියනවා නම් කුඩා කල සිටම තම සීයාගේ හා පියාගේ ආభాෂයෙන් කවියට පා තැබූ අද මුහුණු පොතේ කවි පිටුවලට කවියෙන් දායක වන කවි පිටු අතර කාගෙත් හද දිනාගත් කවි හිතවතියක්. කැලණී දලුගම දිප්පිටිගොඩ නම් වූ සුන්දර ගම්පිරිසේ පදිංචි කැලණියේ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන දැනට කැනඩාවේ හැමිල්ටන් නගරයේ වෙසෙන ලියෝනි දර්ශනී අමරතුංග මහත්මියයි අද මා සමග මෙසේ ගුවනින් එක්වන්නේ. සොඳුරු කවිසිත ආදරයෙන් හමුවන කවිකාර නිශාන්තය. කවිසිත අත්තරේ ලියෝනි අමරතුංග මහත්මිය මම ඉතාම ගෞරවයෙන් ලෙන්ගතුව ආයිබෝවන් කියා පිළිගන්නවා මේ කවිසිතක් අතර සාකච්ඡාමය වැඩසටහනට. ආයුබෝවන්. අපි දැන් කතා බහට එක්වන්නට ඉස්සෙල්ලා මේ අද රටේ පවතින කොරෝනා වාතාවරණය ගැන පොඩ්ඩක් කතා කරමු. මන්ද ඔබතුමියත් විදේශගතව සිටින නිසා. ඇත්තටම මේ කොරෝනා වසංගතය ගැන කතා කරනවා නම් මුලින්ම මම මේක අවස්ථාවක් කරගන්නවා මේ වන විට එම උවදුරට ගොදුරු වෙලා රෝහල්වල ප්‍රතිකාර ලබන සහ තම තමන්ගේ නිවෙස්වල හෝ වෙන යම් ස්ථානවල නිරෝධානය වෙමින් නොයෙකුත් අපහසුතාවයන්ට පත් වෙලා සිටින ලෝකවාසී සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ වන විට එම රෝගයට බිලි වෙලා ජීවිතවලින් සමුගත් අය වෙනුවෙන් ඔවුන්ගේ නිවැසියන්ට කිට්ටුවන්ත හිතවතුන්ට මම මගේ කනගාටුව මෙහිදී ප්‍රකාශ කර සිටිනවා. ඉතින්
ඔබතුමාගේ පැනයට පිළිතුරක් දෙනවා නම් මමයි මගේ සැමියයි මගේ දුවයි අපි තුන්දෙනා ජීවත් වෙන්නේ කැනඩාවේ. අපි පුරුද්දක් විදිහට ලංකාවට යනවා අපේ වැඩිහිටියෝ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ යාළු මිත්‍රයෝ දැක බලා ගන්න. ඉතින් මේ පැමිණි වසංගත රෝගය නිසාවෙන් අපිට මේ දිනවල ඒ විදිහට යන්න අවස්ථාවක් නැහැ. ඇත්තටම මෙතනදී මගේ පවුලේ උදවිය විතරක් නෙවෙයි මේ විදිහට පිටරටවල වාසය කරන හැම කෙනාම වගේ මේ අපහසුතාවෙන් පීඩා විඳිනවා තම තමන්ගේ ගම රට බලා නිදහසේ යාමීම් කරගන්න බැරි වීම නිසා. ඒ විතරක්ම නෙවෙයි තව එක විදිහට මේ ලෙඩ රෝග නිසා පීඩාවට පත් වෙලා සිටින අය අනන්තයි අප්‍රමාණයි. ඉතින් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම මේ වසංගත රෝගය මේ ලෝකයෙන් තුරන් වෙලා අපි හැමෝටම සුපුරුදු විදියට අපේ ජීවිත නැවත ගත කරන්න පුළුවන් වේවා කියලා. කවි සිතක් අත්දැක එහෙමනම් ඔබතුමියගේ හඬින්ම ඔබතුමිය කවුදයි අපේ අසන්නන්නට හඳුන්වලා දෙමු මේ වෙලාවේ. මම ගැන හඳුන්වලා දෙනවා නම් මගේ නම ලියෝනි දර්ශනී රූපසිංහ. මගේ ඉස්සර හිටපු යාළුවෝ අපේ ගමේ අය හුඟක් දෙනෙක් මාව අඳුනන්නේ එහෙම. ඒත් මගේ විවාහයෙන් පස්සේ මගේ සැමියාගේ වාසකම පාවිච්චි කරන්න පටන් ගත්ත නිසා දැන් මම පෙනී සිටින්නේ ලියෝනි දර්ශනී අමරතුංග කියන නමින්. ඉතින් දැන් මාව මුහුණු පොත සහ වෙනත් මාධ්‍යවල අය හඳුනන්නේ ලියෝනි අමරතුංග කියලා. ඔව් ඒත් එකම කියන්නකෝ බලන්න. උපන් ගම්පලත හා දැනට පදිංචි ස්ථානය ගැන තොරතුරු බිඳක් මේ වෙලාවේ. මම උපන් ගම්පලාත ගැන කියනවා නම් මම ඉපදුනේ කොළඹට නුදුරු කැලණියේ දලුගම ප්‍රදේශයට අයත් දිප්පිටිගොඩ කියන කුඩා ගමේ. හරිම සුන්දර මිනිස්සු වාසය කරන සුන්දර ගම්මානයක්. හැබැයි මගේ දැන් පදිංචිය ගැන තොරතුරු කියනවා නම් මම පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ හැමිල්ටන් කියන නගරයේ කැනේඩියන් පුරවැසියෙක් විදිහට. මම ඉස්සෙල්ලා සඳහන් කළා වගේ මමයි මගේ සැමියයි මගේ දුවයි අපි තුන්දෙනා තමයි අපේ සුඳුරු කැදැල්ලේ ජීවත් වෙන්නේ. හොඳයි. ඒකම ඔබතුමියගේ දෙමව්පියන් හා පවුලේ විස්තර ගැන කතා කළොත්. මගේ දෙමව්පියන් හා පවුලේ විස්තර ගැන කියනවා නම් මගේ අම්මා රෝස්මේරි රූපසිංහ ඇය ජීවතුන් අතර නැහැ. අපි අතරින් සමු අරගෙන අවුරුදු ගණනාවක් වෙනවා. මගේ තාත්තා ඩොන් මාෂල් රූපසිංහ. ඉතින් අපේ අම්මගේ වියෝගයෙන් පස්සේ මගේ අම්මා තාත්තා දෙන්නගේම අඩුව පුරවන්නේ දැන් මගේ තාත්තා. අපේ පවුලේ මට සහෝදරයෝ කිසිම කෙනෙක් හිටියේ නැහැ. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. එයාලා විවාහකයි. මගේ ලොකු අක්කා සුවයන් රැකියාවල නියුත් වෙලා ඉන්නවා. මගේ දෙවැනි අක්කා උපාධිධාරී ගුරුවරියක් වගේම සංගීත විශාරදවරියක්. ඇය දැන් රැකියාවෙන් විශ්‍රාමිකයි. ඉතින් එයාලා තම තමන්ගේ පවුල්වල දූ දරුවන් සමග සතුටින් නිදහසේ කාලය ගත කරනවා. එයාලා පදිංචිය ශ්‍රී ලංකාවේ. මම තමයි පවුලේ බාලයා. මමත් කලින් සඳහන් කළා වගේ මම විවාහකයි. මගේ සැමියා අසජා අමරතුංග. මගේ දෝණි දසුනි අමරතුංග. ඇය තාම ඉස්කෝලේ යනවා. අපි තුන්දෙනා කැනඩාවේ ජීවත් වෙනවා.
සොඳුරු කවිසි ආදරයෙන් හමුවන කවිකාර නිශාන්තය. කවි සිතක් අත්දැක. එහෙමනම් දැන් අපි පාසල් අධ්‍යාපනය ගැන කතා කරමු. ඔව් මම පළවෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරුවේ කැලණියේ වරාගොඩ ශාන්ත පාවුල බාලිකා මහා විදුහලෙන්. මම මෙහිම අහනවා. පාසල් කාලේ කොහොමද? පොඩ්ඩක් දඟකාර වයස්නේ. ඉතින් ඒ අවදියේ හුරුබුහුටිකම් මෙහෙම කොහොමද? පාසල් කාලේ කරපු හුරුබුහුටිකම් ගැන කතා කරනවා නම් ඇත්තටම මං පුංචි කාලේ හරි දඟයි. සමහරක් විට මම පවුලේ බාලයා හින්දා වෙන්නත් ඇති. ඉතින් හැබැයි ඉස්කෝලේදී නම් මං ලොකුවට දඟ වැඩ කරේ නැහැ. මේ හුඟක්ම මම දඟ වැඩ කළේ ගෙදරදී තමයි. ඉතින් එතනදී මට මතක් වෙන එක දෙයක් තමයි පුංචි කාලේ අපේ ඔය කුඹුරු වැඩ එහෙම කරලා ගොයම් කපලා පාගන ඒ කාලේ වෙනකොට ඒ පැත්ත හරි සුන්දරයි. ඉතින් ඒ කාලෙදී අපේ අක්කයි මමයි ඔය කමතට එහෙම ගිහිල්ලා ඔය එක එක කැලෑමල් කඩාගෙන ඔළුවේ ගහගෙන සින්දු කියනවා. සින්දු කී අර ගොයම් කොලේ වටේ දුහ දුහ චිත්‍රපටි රංගපානවා. ඉතින් ඒක තමයි මට හරිම ආසාවෙන් මතක් කරන්න තියෙන එක සිද්ධියක් මගේ පුංචි කාලේ. ඉතින් ඔය කාලේ ඔය බැනුම් අහපු නැති වෙලාවක් නම් හොයන්නත් බෑ. ඕන වෙලාවක එහෙට දුවනොයි මෙහෙට දුවනොයි දඟ කර කර හිටපු නිසා. එතකොට ඔබතුමිය උතරම් කවියට ලැබී. ඉතින් ඒට මුලපිරුවේ කොහොමද? ආభాෂය ලැබුණේ කොහොමද? එතකම සමාජයේ කවිය සමග එළඹුණේ කොහොමද කියලා මේ වෙලාවේ අපි කතා කරමු. මම හිතන්නේ මට කවියට ආශාවක් ඇති වුණේ ආభాෂයෙන්ම වෙන්නේ නැති කියලා. මොකද මම පුංචි කාලේ අපේ සීයා හිටිවන කවි වගේ දේවල් කිව්ව මතකයි. මම අදටත් දන්නේ නැහැ ඒ කිව්වේ මොනවාද කියලා. මොකද ඒ කාලේ මම ගොඩක් පොඩි නිසා මට ඒ කවි කියලා දෙයක් තිබ්බද කියලාවත් එච්චර ලොකු දැනීමක් තිබුණේ නැහැ. හැබැයි එයා ගැයුවේ කවිතාලවලට. ඒ හින්දා තමයි මම හිතන්නේ මම නොදැනුවත්ව වුණත් ඒ පුංචි කාලේ අපේ සීයා ගායනා කරන කවිවලට නේද මම ඒ සවන් දුන්නේ කියලා. ඊට පස්සේ කාලෙක මට මතකයි අපේ අක්කට සමස්ත ලංකා තරඟවලට කවි ගායනා තරඟවලට කවි නිර්මාණය කරලා දුන්නේ අපේ තාත්තා. ඉතින් ඒවා ජයග්‍රහණය කරලා ඒ කාලේ හිටපු ගරු අගමැතිනිය වන සිරිමාව බණ්ඩාරනායක මහත්මිය අතින් සහතිකපත් පවා අපේ අක්කා ලබා ගත්තා. ඔහොම ආපු ආభాෂය වෙන්න ඇති පසු කාලෙක මාව මේ විදිහට කවි ලියන්න පෙළඹෙව්වේ කියලා මම විශ්වාස කරනවා. මම ඒ කාලේ පොඩි පොඩි කවි ලිව්වට ඒව කවදාක්වත් කාටවත් පෙන්නලා නැහැ. ඒවා මටම විතරයි. මට ලැජ්ජයි ඒවා පෙන්නන්නේ. කියන්නේ මං කවි කියලා. ඉතින් ඔය චූටි සමනල්ලු ගැන මල් ගැන ලිව්වට ඒවා මම දන්නෙත් නෑ ඒවා කවිමද කියලා. ඒක නිසා මං කාටවත්ම ඒවා පෙන්නලා නැහැ. හැබැයි ඊට පස්සේ මම 9 10 වගේ පන්තිවලදී ගෙදර බුදුන්සේ විරුදාවලියක් ලැබුවේ ඔබ පෙර පිනකින්දෝ කියලා අම්මා පිළිබඳව මගේ ඉස්කෝලේ සංගරාවකට කවි පන්තියක් නිර්මාණය කළා. ඊට පස්සේ ඒක
සංගරාවේ පළ වුණා. ඒක තමයි මම මුලින්ම සමාජයට ගිය මගේ මුල්ම කවිය. ඊට පස්සේ කාලේ නම් මං තව පොඩි කවි ලියලා පුවත්පත්වලට යවුවා. ඒ නිර්මාණ පුවත්පත්වල පළ වුණා ඒ කාලේ. කවි සිත අත්දැක. හොඳයි. පාසලේ පොඩ්ඩක් ඉහළ ශ්‍රේණි වලට යනකොට මොන වගේ විෂයන්ද හැදෑරුවේ? ඒත් එක්කම මම දැනගන්න කැමති එතනින් පසු ඉදිරියට පය තැබුවේ කොහොමද ඔබතුමිය? මම පාසලේ 6-7 වගේ පන්ති වල වෙනකන් සංගීතය හැදෑරුවා. ඊට පස්සේ 8 වෙන ශ්‍රේණිය වෙද්දී මම වාණිජාංශය තෝරගත්තා. ඉන්පසු දිගටම මම අධ්‍යාපනය හැදෑරුවේ වාණිජාංශයෙන්. ඉතින් මේ විදිහට මගේ පාසල් අධ්‍යාපනය අවසන් වෙනවත් එක්කම මම මැහුම් ගෙතුම් වගේ දේවල් කරන්න පටන් ගත්තා. මම රැකියාවක් කරනවට මගේ දෙමව්පියෝ එච්චරම කැමැත්තක් දැක්ුවේ නෑ ඒ කාලේ. ඒ කාලේ මගේ අම්මත් ජීවතුන් අතර හිටියා. ඉතින් ඔය අතරතුර තමයි අපේ අක්කලාත් එක්කෙනා විවාහ වුණේ. ඊට පස්සේ අපේ සීයාගේ මරණය සිද්ධ වුණා. ඊට වසර කීපයකට පස්සේ තමයි අපේ අම්මගේ මරණය සිද්ධ වුණේ. අම්මගේ වියෝවත් එක්කනම් මගේ ජීවිතේ ගොඩාක් පසුබෑමකට ලක් වුණා. ඒත් එතනින් ජීවිතේ නවත්තන්න බැරි නිසා ආයේ මට සිද්ධ වුණා ආයේ ජීවිතේ නැගිටින්න. ඒත් අපේ අම්මා ගැන අම්මා සම්බන්ධ දේවල් ගැන මතක් වෙද්දී අදටත් මට දරා ගන්න ටිකක් අමාරුයි. හරි දුකයි තාම ඒ පුංචි කාලේ අතීතේ අම්මත් එක්ක ගෙවිච්ච හැටි සිහියට එනකොට. ඒ අඩුව නම් සදාකාලිකවම ජීවිතේ තියෙයි. ඔය කාලෙ වෙද්දි මට විවාහ වෙන්න කෙනෙක් හිටියා. ඊට පස්සේ අපි විවාහ වුණා. මගේ සැමියා මගේ ජීවිතේට ලොකු හයියක් වුණා. අම්මා තාත්තා අක්කලා එක්ක හිටපු කාලේ වගේම අද මාව ආදරෙන් බලාගන්නේ යා තමයි. ඒකනම් ඒ තරමටම සංසාරගත බැඳීමක් වෙන්න ඇති කියලායි මම විශ්වාස කරන්නේ. අද මම මේ කවිය සම්බන්ධයෙන් වුණත් යම් තැනක ඉන්නවා නම් ඒ පිටුපස මට හයියක් වෙලා ඉඳලා මාව දිරිමත් කරන්නේ මගේ ආදර සැමියයි. බොහොමත්ම සතුටුදායක පිළිතුරක් මට ලැබුණා. ඉතින් දැන් කියන්නකෝ බලන්න අමතක නොවන සිදුවීමක් හෝ එවැනි මතකයන් ගැන එහෙම කියන්නට හැකියාවක් තියෙනවද මේ වෙලාවේ? මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ඒ ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් මගේ ජීවිතයේ අමතක නොවන ලොකුම දේ තමයි අපේ අම්මගේ වියෝව. ඊට අවුරුදු කීපයකට පස්සේ මගේ විවාහය සිද්ධ වුණා. ඊට පස්සේ තමයි ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් සිද්ධ වුණේ. ඒ කියන්නේ අපි විවාහ වෙනකොට මගේ සැමියා වැඩ කරේ සෞදි අරාබියේ. ඉතින් විවාහයෙන් පස්සේ එයා මාවත් ඒ රටට අරගෙන ගියා. එහෙදී අපි දෙන්න තනියම අපාර්ට්මන්ට් එකක හිටියේ. ඉතින් එතකොට ලැබිච්ච අත්දැකීම් ගොඩයි. ඉතින් එයා වැඩට ගිහිල්ලා එනතුරු පාළුවෙන් තනිකමෙන් අර ගෙදරට වෙලා ඉද්දි තමයි එකපාරටම වගේ මා ආයමත් මාව මගේ හිත මාව කවි ලියන්න පෙළඹෙව්වේ.
ඉතින් ඒ කාලේ තමයි ඇත්තටම මම කවි කතා ලියන්න පටන් ගත්තේ. එහෙම ලියපු මගේ පළවෙනිම කවි කතාව තමයි සඳලතා. හැබැයි ඊට ගොඩ කාලයකට පස්සේ තමයි මම ඒ කවි කතාව මුහුණු පොතට මුදා හැරියේ. ඉතින් ඊටත් පස්සේ අපේ ජීවිතේ තවත් වෙනස් වුණා. අපි ඊට පස්සේ තමයි එතනින් කැනඩාවට එන්නේ ස්ථිර පදිංචිකරුවන් විදිහට. ඉතින් ඒ හැම දෙයක්ම මම කවදාක්වත් මගේ ජීවිතේ සිහින දැකපු දේවල් නෙමෙයි. ඒ හැම සිදුවීමක්ම මම අදටත් බොහොම සතුටින් කල්පනා කරනවා. සහ ඒ හැම සිද්ධියක්ම මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම් ගොඩට එකතු වුණා. කවි සිතක් අත්දැක. දැන් අපි මුහුණු පොතට කවිය සමග අවතීර්ණුනේ කොයි වගේ වකවානුවකද ඒත් එක්කම කියන්න බලන්න. ඒ ගැන තවත් විශේෂ තොරතුරු එහෙම. ඇත්තටම මම මුහුණු පොතට අවතීර්ණ වෙන්නේ 2009 වගේ කාලේ. ඒත් බලාපොරොත්තු නොවන විදිහට මුහුණු පොතෙන් මුණ ගැසුණු මගේ හොඳ යෙහෙලියක් හින්දා තමයි පහු කාලයේදී මම මගේ නිර්මාණ මුහුණු පොතට මුදා හරින්න පෙළඹෙන්නේ. ඒ 2019 වසර මුල් භාගයේ විතර. ඉතින් ඒ කවිය පළ වුණාට පස්සේ මට හිතුණා මගේ කවිය බොහොම අඩුපාඩු තියෙනවා. මට මගේ මේ සඳස් කවිය තව වර්ධනය කරගන්න ඕනි කියලා. එතනදී මම මේ කවිය ගැන තවදුර අධ්‍යයනය කරන්න පෙළඹුණා. ඉතින් එදා ඒ විදිහට පටන් ගත්ත මම අද මේ වෙනකොට මගේ සඳස් කවිය තවදුරටත් වර්ධනය කරගනිමින් මගේ නිර්මාණ මුහුණු පොතට මුදා හරිමින් දිගටම රැඳී සිටිනවා. හොඳයි. එහෙනම් දැන් කියන්නකෝ බලන්න. කවුද කැමති ගායකයා ගායිකාව එතකම මොකද කැමති සින්දුව එහෙම? මෙහිදී මට මම කැමතිම ගායකයා ගායිකාව නම් කරන්න අමාරුයි. මොකද මම කැමති ගොඩාක් ගායක ගායිකාවෝ ඉන්නවා. ඒ වගේම ඒගොල්ලන්ගේ හැම ගීතයකටම නෙවෙයි මම කැමති ගීත රාශියක් තියෙනවා. ඒක නිසා අද මම තෝරගන්න කැමති සුසිල් ප්‍රේමරත්න සහ මල්ලිකා කහවිට යන ගායක ගායිකා යුවල ගායන කරන කෝවද මැනිකා කියන ගීතය. ඒ ගීතයට මම ගොඩාක් ඇලුම් කරන්න හේතුව තමයි ඒ ගීතයට සවන් දෙනකොට මගේ හිත ගොඩාක් අතීතයට යනවා. ඒත් එක්කම ඒකේ රූපරාම මටම ඇවිල්ලා පේනවා. අනිත් විශේෂ කාරණාව තමයි ඒ ගීතය අතරමඟදී කවි වලින් පොඩි දෙබස් යනවා වගේ තියෙනවා. ඒක මට හුඟක් හිතට දැනුණා. ඉතින් ඒක නිසා මට හිතෙනවා ඒ විදිහට ඒ ගීතයට 아무තු සුන්දරත්වයක් ඇති උනායි කියලා. ඒකයි මම මේ ගීතයට ගොඩාක් කැමතියි.
මට කෝටුවෙන් තලා දුප්පත් නිසා ඔයාවත් හැරදාලා වෙනතක් බලන්නේ කීවා ඔරවාලා ආදර රත්නේ මොකද ඔයා කරමා ඉන්නේ නැතිව දයා කියන දෙයක් සංගවා නොකියා සිටිනු එපා හද කතියනවා ආදර රත්නේ පොසත් කෙනෙකු බැන්දොත් සම්පත් නේක ලැබේවි නිසකමයි නෑ කරදර සුඛ සිතුයි නෑහිම මානම් කිසිදාක ඔබවා විසීමයි සැනසුම එකගේක ගියක් දොරක් නැත නවතනක් නැත ඉන්නට කැමතිද එහි මැනිකේ විදුලි පහන් නැත සඳරැස් කැන්නට පොල්ලතු අස්සින් බිමට වැටේ අමාවකේ ඝන අඳුර මකන්නට විදුලි පහන ඔබ තමයි ළඟේ විදුලි පහන ඔබ තමයි ළඟේ ආදර මිහිරේ රසය ලබා මේ හදවත් දෙක එකට තබා පානගලා වාසනා මගේ සැනසෙමු ගිනි ගිනි ප්‍රේම ගමේ කවි සිතක් අත්දැක ඔව් එහෙමනම් අපි දැන් මේ වෙලාවේ ඔය මිහිරි කටහඬින් කවි ගායන කරමු නේද? ඔව් මෙහෙදී මම විසින්ම රචනා කරපු මගේ කවියක් මම ගයන්නම්. ඇය සුරලන්දකි. සහසක් සිහින මන කලබන වෙලාවේ දුටු විමි සුරාංගනක හින හින ලතාවේ මනරම් උතුල දිනායන හද තලාවේ රහසින් පෙමින කිමිදුනි රස දෙබෑමද පරදවන සොරදුනු ලෙස කදිම එය දිවාංගනකි දුටු විට නොම වනු පුදුම පෙර කළ පවකි නොදැනීම පිටවිය සුසුම දුර සිට විඳිමි
හද බැඳී කුසුම කවි සිතක් අත්දැක ඇත්තම බොහොමත්ම සන්තෝසයි. ඉතාමත් මිහිරි හඬක් තියෙන්නේ. ඉතින් කියන්නකෝ මුහුණු පොතේ මොන පිටුවලටද සම්බන්ධ වෙලා ඉන්නේ, ඒත් එක්කම කාගෙන්ද මේ කවිය වෙනුවෙන් උපදෙස් උදව් ලැබෙන්නේ එහෙම? මම කවි පිටු කීපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරින් විශේෂයෙන්ම සඳස් කවියට මූලික තැනක් දෙන සංකලන සඳස් කවි සංසන්දය, සඳස් කවි අරණ, සමස්ත ලංකා ජාතික කවි සම්මේලනය වගේ පිටු කීපයකටම මම මගේ නිර්මාණ මුදා හරිනවා. ඉතින් මෙතනදී ඔබතුමා ඇහුවා වගේ කවියට උදව් දෙන අය ගැන කියනවා නම් මුලින්ම මට කාව්‍යකරණය ගැන හදාරන්න ඕනි කියලා ආසාව ඇති වුණාම මම අන්තර්ජාලයේ තිබෙන නොයෙකුත් ලිපි කියවලා මූලික කරුණු පිළිබඳව ඉගෙන ගත්තා. ඒ ඔස්සේ යමින් පසු කාලීනව මට කීප දෙනෙකුගේම ගුරුහරුකම් ලැබුණ මේ සඳස් කවිය සම්බන්ධයෙන්. ඒ අනුව නම් වලින් නම් කියලා ඉවරයක් කරන්න බැරි වෙන තරම් ගුරුහරුකම් ලැබිච්ච අය ඉන්නවා මට. සමහර අය නම් කවියේ පරතරටම ගියපු අය, තවත් සමහරු මගේ සමකාලීනයෝ, තවත් සමහරු මගේ කවි රස විඳින මගේම යහළු මිත්‍රයෝ. ඉතින් ඒ හැම කෙනෙක්ගෙම මට කවිය සම්බන්ධයෙන් නොයෙකුත් අවස්ථාවල් වලදී ගුරුහරුකම් ලැබිලා තියෙනවා. එහෙමනම් ඉතින් කියමුකෝ බලන්න මේ කවිය ගැන මොකද හිතෙන්නේ? යම් කිසි අදහස් පහළ වෙනවා ඇති මේ කවිය ගැන. ඒ ගැන කතා කරමු අපි. කවිය ගැන කතා කරද්දී කවිය කියන්නේ හරිම සුන්දර දෙයක්. සීමිත වචන ප්‍රමාණයකින් අපිට අසීමිත වූ ප්‍රකාශනයක් මේ කවිය තුලින් ලබා දෙනවා වගේම වෙනත් කිසිම විෂයක් නැති විදිහට රස වින්දනයක් ලබා ගන්න පුළුවන් මාධ්‍යයක්. ඒ වගේම මේ කවිය යම් කිසි තාලයකට ගායනා කිරීමට හැකියවීම තුළින් ඊටාම සුමට ලෙස තම හැඟීම් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා මම කවියට හරිම ලෙන්ගතුයි, හරිම ආදරෙයි. කවි සිතක් අත්දැක ඔන්න දැන් හොඳ අවස්ථාවක්. මුහුණු පොතේ යහළු එහෙලියන්ට ඔබතුමීගේ ඔය හඬින් දෙන්න තියෙන පණිවිඩය මොකද්ද මේ කවිය ගැන? මුහුණු පොත ගැන. මුහුණු පොත ගැන අද පරපුරට මට දෙන්න තියෙන පණිවිඩය තමයි මුහුණු පොත කියන්නේ බොහොම හොඳ මාධ්‍යයක්. වෙනත් මාධ්‍ය වගේම මුහුණු පොතත් ගත යුතු සහ නොගත යුතු හැම දෙයකින්ම සමන්විතයි. අපේ ජීවිතවලට අවශ්‍ය කරන ගොඩාක් ගුරුහරුකම් අපිට මුහුණු පොත තුළින් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට දක්වනවා නම් අපේ මේ කවි විෂයට වුණත් අදාළ ගොඩාක් තොරතුරු අද අපි දැනගන්නේ, ඉගෙනගන්නේ මුහුණු පොත තුළින්. ඒ වගේම ඉවුම් පිහුම් අත්වැඩ සාමාන්‍ය දැනීමට සම්බන්ධ දේවල්, එහෙමත් නැතිනම් ලෝකයේ තැන් තැන්වල මේ වෙනකොට සිදුවෙන්නේ මොන වගේ දේවල්ද කියන නොයෙකුත් දේ අපිට මුහුණු පොතෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ නිර්මාණ අපේ යාළුවන් අතරට ගෙනියන්න පුළුවන් ගොඩාක්ම හොඳ අපිට සමීප මාධ්‍යයක් විදිහට මේ මුහුණු පොත හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිව ජීවිතයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන දේවල් පමණක් මුහුණු පොත තුලින් ජීවිතවලට ඇතුළත් කරගන්න කියන එක මම අපේ දූල පුතාලට මෙහිදී විශේෂයෙන්ම කියා සිටිනවා.
ඔන්න දැන් මම අහන තවත් ප්‍රශ්නයක්. සිය හඬෙන් කවිසිතට ආරාධනයක් ලැබුණම ඔබතුමියගේ හදවතට අවංකවම දැනුනේ කොහොමද? ඇත්තටම කවදත් ආධුනික අපි වගේ අයට කවියට අතහිත දෙන බොහොම නිහතමානී අපේ බණ්ඩාර රාජපක්ෂ සර්ගෙන්, ඒ කියන්නේ ඔබතුමාගෙන් මට කවිසිතට ආරාධනා ලැබුණාම මට වචනයෙන් කියලා විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක් ඇති වුණේ. එහෙමනම් කියන්න බලන්න කවිසිතක් අද්දරගෙන මොකද හිතෙන්නේ? මම හිතනවා මේක ගොඩාක් හොඳ වැඩසටහනක් කියලා. අපි වගේ ලෝකයේ තැනින් තැන විසිරීලා ඉන්න ආධුනික කවි කිවිඳියන්ට මේ විදිහට අත දෙන එක ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මීට කලින් මමත් සවන් දුන්නා මේ වගේ වැඩසටහන් වලට. එතනදී මට දැන හඳුන ගන්න ලැබුණා තව නොයෙකුත් ආධුනික කවි කිවිඳියෝ ගැන. ඉතින් ඒක නිසා මම හිතනවා මේක අපිට අපිව හඳුනා ගන්න පුළුවන් වෙන විදිහේ ගොඩාක් හොඳ වැඩසටහනක් කියලා. ඔව්, බොහොමත්ම සතුටුයි ඔබතුමියගේ නිහතමානී ඔය ප්‍රකාශයට. ඒත් එක්කම කියනක බලන්න මෙතෙක් දුර ආගමනට උදව් දුන්න අය කවුද? ඒත් එක්කම ස්තුති කරන්න යම් පිරිසක් ඉන්නවනම් මේ අවස්ථාවම ගන්නත් පුළුවන්. මෙහිදී මෙතෙක් මා ආමග ඔස්සේ මට කවියට උදව් උපකාර කළ බොහෝ දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් කියන්න ගියොත් නම් මට එක නමක් හරි අමතක වුණොත් ඒක මම කරන ලොකු අසාධාරණයක් නිසා මම පොදුවේ වචනයකින් හරි මගේ කවිය සම්බන්ධව වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් මට උදව් උපකාර කළ සෑම දෙනාටම මගේ හිසනම ආචාර කර සිටිනවා. ඒ වගේම මෙහිදී මගේ සැමියාවත් මම ආදරෙන් මතක් කරනවා. නිවසේ වැඩ කටයුතු අතරතුර මට කවි ලියන්න ඉඩකඩ සලස්වා දෙමින් ඔහුගෙන් මට ලැබෙන ඉඩකඩ බොහෝම වැඩි. ඉතින් මම ඔහුටත් ස්තුතිවන්ත කරනවා. එතනදී මට තවත් අමතක කළ නොහැකි කණ්ඩායමක් තමයි මගේ මුහුණු පොතේ සිටින යහළු යෙහෙලියන්. ඒ අයත් මගේ නිර්මාණ රස විඳිමින් ඒවාට ලයික් කමෙන්ට් කරමින් මට දෙන දිරිගැන්වීම කියා නිම කරන්න බෑ. ඒත් එක්කම මම දැනට ජීවත් වෙන්නේ කැනඩාවේ නිසා කැනඩාවේ අපිට අතහිත දෙන කීප දෙනෙක්ම මෙතනදී මට මතක් කළ යුතුයි. එතනින් විශේෂ තැනක් ගන්නේ අපේ කැනඩාවේ සිංහල ගුවන් විදුලියක් මෙහෙයවන වසන්ත ලංකාතිලක මහතාව. ඔහුගේ සවන ගුවන් විදුලිය තුලින් මට මගේ නිර්මාණ වලින් දායක වෙන්න ලොකු අවස්ථාවක් සලසා දීලා තියෙනවා. එහි විකාශනය වන විශ්වකාන්තා සාහිත්‍ය කියන ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය විසින් මෙහෙයවන වැඩසටහන් මාලාවේ සමහර වැඩසටහන් වලට මම කවි ගායනයෙන් සහභාගී වුණා. ඒ වගේම අනුරුද්ධ වැලිගමගේ මහතා විසින් මෙහෙයවන කවි මිනිආර වැඩසටහනටත් මම කවි ගායනයෙන් සහභාගී වීමට අවස්ථාවක් ලැබුණා. වගේම මගේ නිර්මාණය කරපු කවිත් එම වැඩසටහනින් ජනතාව අතරට ගෙනියන්න මට වාසනාව උදා වුණා. තව දීපා හෙට්ටිගේ මහත්මිය විසින් මෙහෙයවන අගනුවරින් පැයක් වැඩසටහනෙන්
මගේම කවි ගායනා කර ඉදිරිපත් කරන්න මට අවස්ථාවක් උදා වුණා. සුනිමල් බාලසූරිය මහතා විසින් ඉදිරිපත් කරන සක්මන් මළුව වැඩසටහනට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම වීරා ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන රූපන වැඩසටහන් වලටත් මට සහභාගී වෙන්න අවස්ථාව ලබා දුන්නා. කැනඩාවේ සිංහල පුවත්පත් දෙකක් වන දසත හා යාත්‍රා යන පුවත්පත් දෙකටත් මම මෙහිදී ස්තුතිවන්ත වෙනවා. ඒ පුවත්පත් මගින් මගේ නිර්මාණයන් එළිදැක්වීමට මට අවස්ථාවන් සලසා දීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මට මගේ මේ ගමනට අතහිත දීපු සියලුම දෙනාට මගේ අවංක ආදර ස්තුතිය මම මෙහිදී ප්‍රකාශ කර සිටිනවා. කවි සිත අත්දැක අවසාන වශයෙන් මෙවන් අර්සීරු වකවානුවක අපේ ආරාධනය නිහතමානීව පිළි අරගෙන සජීවි පටිගත කරන මෙම කවිසිතක් අතර සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව සියහඬ සභාපතිනිය ඇතුළු සියහඬ නිවසේ හැමෝගෙම ප්‍රණාමය ඊටාම ලෙන්ගතුව පුද කරනවා. ඒ වගේම ඊටාම සාර්ථකව මා සමග කතා බහට යොමු වීම ගැනද මගේ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ආයිබෝවන්. අවසාන වශයෙන් සියහඬ කවිසිතක් අද්දර සාකච්ඡාවට මාව සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් එහි සභාපතිනිය ඇතුළු හැම දෙනාටම ස්තුතිවන්ත වන අතරම මට පෞද්ගලිකවම මෙම වැඩසටහනට ආරාධනා කළ සංකලන සඳස් කවි සංසඳයේ නිර්මාතෘ සහ සභාපතිතුමා වන අපේ බණ්ඩාර රාජපක්ෂ සර්ටද මගේ ආදර ස්තුතිය පුද කර සිටින අතර අපේ අසන්නන් සියලු දෙනාටමත් මගේ ආදර ස්තුතිය පුද කරමින් ඔබ සැමට ආයුබෝවන් කියමින් මම ඔබෙන් සමුගන්නම්. බොහෝම ස්තුතියි. කවි සිත අත්දැක හදවත වාවනු කොහොමී පෙරාදර දෙසින් නින්නේ නුඹගේ සුවඳයි දිනෙතෙහි කිවින කඳුලෙලි බෙරී බර උසුලයි හිමි සඳ බොහෝ දුරකයි හදවත සසලයි සැලලිහිනියන් නෙත හදවාවනු කොහොමෙයි අත් පටලාන පියවර නෙගු පටෝ දෙවට කල්ගත වුණත් මතකයිලෙන් ගතු හදට මල් පීදිලා තිබුණත් තවමත් යසට මින් පෙර ලෙසම සුවඳක් නොදෙනී මෙමාට සහසක් පැතුම් තිරපෙන හදවත පතුල
සතුටක් කොහිද හැඟුමන් මගේ වෙයි සසල සුවඳක් විලස දෙවටි නිතරම අසල සුසුමක් ලෙසින් එවනිමි සෙනෙහස නිමල මම ලියෝනි අමරතුංග කවි සිත අත් අද කවිසිතක් අතරේ කතා බහ ඔබ වෙතට කෙනා අපි සම්බන්ධීකරණයෙන් සහ ඉදිරිපත් කිරීමෙන් මම බණ්ඩාර රාජපක්ෂ සංස්කරණයෙන් ඕනිසි ජයතිලක. ඉතින් එහෙමනම් නැවතත් මෙලෙසින් හමු වෙන තුරු ආයිබෝවන් වාසනාවන්.
අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සිය හඬයි. සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සිය හඬ.